අපේ රටේ කාලාන්තරයක් තිස්සේ මේ දේශපාලන විගඩම මේ සෙල්ලම අපි අත්විඳලා තිබෙනවා. මේ කණ්ඩායම් දෙක අපිට සමාජයේ කණ්ඩායම් දෙකක් හැටියට පෙන්වා දුන්නාට ඔවුන් කණ්ඩායම් දෙකක් හැටියට පෙනී හිටියාට නේද? සරලව ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහත්මයා යුරෝපීය ඇඳුමින් අපිට පේනවා වෙන කඳවුරක් ලෙස. මහින්ද රාජපක්ෂ ගිරවාපත් වී ඉපදුණු ආර්ය ඇඳුමින් අපිට පේනවා වෙන කඳවුරක් ලෙස. හැබැයි ආර්ථික ප්‍රතිපත්තියේදී දේශපාලන සංස්කෘතියේදී එකිනෙකා ආරක්ෂා කිරීමේදී මේගොල්ලෝ කඳවුරු දෙකක් නෙවෙයි එක කඳවුරක් බව නැවත 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 අපිට තාහුරු කරමින් තිබෙනවා. එහෙම නෙවෙයි. දෙකක් නෙවෙයි. ඔබට මතක ඇති 2015 විශාලතම ජනතා උද්ඝෝෂණය තිබුණේ රාජපක්ෂලාගේ ආණ්ඩුව ජනතාවගෙන් හොරකම් කළ ලද දේපල පවරා ගැනීම සඳහා තමයි රනිල් වික්‍රමසිංහට සහ මෛත්‍රීපාලට ජනවරම ලැබුණේ. හැබැයි මොකද කරේ? ඔහුගේ මුළු පාලන කාලයම රාජපක්ෂලා සහ රාජපක්ෂ පවුල ආරක්ෂා කරා. නැවත 2019 ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දෙනකොට අපේක්ෂා කරේ මොකද්ද? මට මතකයි බන්දුල ගුණවර්ධන. ඔහුගේ නිකන් හැම වෙලාවම මතුරුන කතාවක් තිබුණා. මහා දවල්, මහා බැංකු, මහා මංකොල්ලේ. හරිද? කොතනකට ඇරියත් මහා දවල්, මහා බැංකු, මහා මංකොල්ලේ. ඔක්කොම මේ ආර්ථික විශාල කඩාවැටීමකට හේතු වෙවි තිබෙන්නේ මහා බැංකුව බැඳුම් කර ගනුදෙනුව කිව්වා. මහින්දානන්ද අලුත්ගමගේ කිව්වා රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට අරන් හිරේ දානකන් නිින්ද යන්නේ නැහැ කිව්වා. එහෙමයි කිව්වා. හරි මතකද? එනිසා සමහර අය කිව්වා අර්ජුන මහේන්ද්‍රන්ව සිංගප්පූරු කියලා කණෙන් ඇදගෙන එනවා කිව්වා. මතකද? බලය ගත්තේ මොකටද? 15-19 රනිල්ගේ අපරාධ වලට දඬුවම් දෙනවා කියලා. හැබැයි ආරක්ෂා කරනවා. ඒ නිසා අපි කිසි කෙනෙක් කලබල වෙන්න ඕන. තේරුම් ගන්න බැරි නේද? අපැහැදිලි දේශපාලනයක් මෙතන කිසිවෙක් නැහැ. කිසිවක් නැහැ. මෙතන තියෙන සුපුරුදු පරිදි මේගොල්ලෝ එක්කෙනෙක් අමාරු වැටෙනකොට අනිත් කෙනා බේරා ගන්න එන ප්‍රයත්නෙ විතරයි. ගෙදර යන්න හිටපු ගෝඨාභය දැන් කට්ටිය කිව්ව මොකද්ද? ගෝඨාභයට ගෙදර යන්න කියලා. දැන් ගෙදර යන්න කියපු ගෝඨාභයගේ ගෙදර රනිල් වික්‍රමසිංහ එනවා. ගෙදර යන්න කියපු ගෝඨාභයගේ ගෙදර හරෙන් පනාන්තු මනුෂ්‍ය නායකකාරය යනවා. හැබැයි ඒගොල්ලෝ ගෝඨාභයට ගෙදර යන්න කියලා. දැන් ඒගොල්ලෝ ගෝඨාභය ගෙදර යනවා. මේවා අපිට තේරුම් ගන්න බැරි දේවල්ද? නෑ සමහර විට අවස්ථාව වෙනස් වෙලා තිබෙනවා. චරිත වෙනස් වෙලා තිබෙනවා. නම් ගම් මාරු වෙලා තිබෙනවා. හැබැයි දශක ගණනාවක් අපේ රටේ දියත් වුණු දේශපාලනේ මේක. ඒ නිසා කිසිවෙක් මේක තේරුම් ගන්න බැරි අපැහැදිලි කරුණක් හිතන්න එපා. මේක මෙහෙම තමයි. මේගොල්ලෝ මෙහෙම තමයි. එතනින් පස්සේ මොකක්ද උනේ? නැවත රාජපක්ෂලා එළියට ටික ටික එළුව දාන්න පටන් ගත්තා. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ එන්න පටන් ගත්තා. නේද? ගෝඨාභය අමතකම් දෙන්න පටන් ගත්තා. දැන් මොකද වෙලා තිබෙන්නේ? පරණ පුරුදු දේශපාලන විගඩම යාන්ත්‍රණයම දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. හැබැයි ජනතාව තුළ මතයක් නිර්මාණය කරලා තිබුණා මොකද්ද? මා දැක්ක රනිල් වික්‍රමසිංහත් කියලා තියෙනවා මම ආවේ රට බේරා ගන්න. ගොඩක් අය කියන්නේ මේ අලුත් කතාවක්. මේ අලුත් කතා නෙමෙයි මතකද? මේ පරණ පරිච්ඡේද නැවත නැවත ලියවෙන නැවත නැවත කියවෙන කතාවක්. 2005 දී මහින්ද රාජපක්ෂ බලය ජයග්‍රහණය කරාට පස්සේ පාර්ලිමේන්තුවේ බහුතරය උට නැතුව ගියා. කරු ජයසූරිය ඇතුළු 17 දෙනෙක් ගියා. රනිල් කවුද ගාවටද? මහින්ද රාජපක්ෂ ගාවට. මොකටද? රට බේරා ගන්න. රාජිතලා ගියා මොකටද? රට බේරා ගන්න. 2010 දී නැවත මහින්ද රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරාට පස්සේ ආය කණ්ඩායමක් ගියා රට බේරා ගන්න. 2015 රනිල් දිනුවට පස්සේ මහින්දගේ කඳවුරේ විශාල ප්‍රමාණයක් ගියා රනිල් එක්ක රට බේරා ගන්න. දැන් තව කණ්ඩායමක් යනවා විශාල ප්‍රමාණයක් ගෝඨාභයත් එක්ක රට බේරා ගන්න. ඒකනේ මේ කියන්නේ. ඇත්තට මොකද වෙලා තියෙන්නේ?
මේ රට බේරගන්න යන අයගෙන් තමයි අද අපිට රට බේරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගෙන් අපිට රට බේරගන්න ඕන. අද අපි මේ මුහුණ දෙන ආර්ථික කඩාවැටීම අහඹුවක්ද? මේ කිසිම අහඹුවක් නෙවෙයි. මේක ස්වභාවික විපතක්. නෑ මේ කිසිම ස්වභාවික විපතක් නෙවෙයි. ගංගා ඇලදොල වැව් පොකුණු නේද? පතුලටම හිඳෙන්න මහා නියන්සායක් ආවද? එමකක් ආවද? නෑ මේ ඉඩෝරයක් නිසා නෙවෙයි. එහෙම නැත්නම් දීපල ගස්කොළන් බිල්ඩින් ඔක්කොම ගලවගෙන උදුරගෙන යන මහා චණ්ඩමාරුතයක් ආවද? නෑ එහෙමත් නෙවෙයි මේක. එහෙම නැත්නම් නේද? මුහුද ගොඩ ගලලා හතර වටෙන් රටේ දීපල විනාශ වෙලා එවැනි තත්ත්වයක් නිර්මාණය වුණා නෑ. මේක ස්වභාවික ව්‍යසනික ප්‍රතිඵලයක් නෙවෙයි. මේක අහඹුවක් නෙවෙයි. මේක දීර්ඝ කාලයක් අපේ රට අනුගමනය කළද ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක. මොකද දීර්ඝ කාලයක් අපේ ආර්ථික ප්‍රතිපත්තිය බවට පත් වී තිබුණේ. අපිට භාණ්ඩාගාරයට ලැබෙන ධනය මදි භාණ්ඩාගාරයේ වියදම් දරන්න. මොන ප්‍රශ්නයක් තියෙනවා. භාණ්ඩාගාරයට ලැබෙන මුදල මදි භාණ්ඩාගාරයෙන් අවුරුද්ද කරන වියදම දරන්න. උදාහරණයකට ගත්තොත් 2021 මුල් මාස 4 ටිකක් ගිය අවුරුද්දේ සංඛ්‍යාලයකට මම කියන්නේ 2021 මුල් මාස 4 ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 482යි. බිලියන කියන්නේ කෝටි 100යි. බිලියන 482යි. ආණ්ඩුවට සිද්ධ වුණා ඒ මාස 4 ණය වාරිකය ගෙවන්න බිලියන 310ක් ඕන වුණා. පොලි වාරිකය ගෙවන්න බිලියන 366ක් ඕන වුණා. ආණ්ඩුව අනෙක් වියදම් වලට බිලියන 1002ක් ඕන වුණා. ඔක්කොම එකතු කරපුවාම බිලියන 1678යි. භාණ්ඩාගාරයට ආවේ කීයද? බිලියන 482යි. ඒ මාස 4 භාණ්ඩාගාරය කීයක් වියදම් කළා තියෙනවද? බිලියන 1678යි. අපි සාමාන්‍යයෙන් හිතුවොත් ඒ මාස 4 දින 120යි කියලා. 482 120 බෙදපුවාම 1678 120 බෙදපුවාම ආසන්න වශයෙන් ගත්තොත් ආදායම භාණ්ඩාගාරයට ඇවිල්ලා තියෙන දවසකට බිලියන 4යි. කෝටි 400. දවසක වියදම බිලියන 14යි කෝටි 1400. කෝටි 1000ක් මදි. දවසකට භාණ්ඩාගාරය විසින් දරන වියදමට අතිරේකව භාණ්ඩාගාරයට ලැබිලා තියෙන ධනයට අතිරේකව කෝටි 1000ක් ඕන. කෝටි 1000 හොයාගන්න බැරි වුණාම ගණ්ඩ වෙනව ණය. එහෙම නැත්තම් කරන්න වෙනව විකුණු. සමහර වියදම් අපිට තියෙන මොන වගේද? ඩොලර් වලින්. તો රුපියල් වලින් නම් වියදම් මොකද කරේ? රුපියල් වලින් වියදම් හොයාගත්තා ඒගොල්ලෝ මොකද කරේ? බියගම ෆැක්ටරියට ගිහිල්ලා ඇතිතරමට මුදල් අච්චු ගැහුවා. 2019 අවුරුද්දෙම මුදල් අච්චු ගාලා තියෙන්නේ බිලියන 4යි කෝටි 400යි. පහුගිය මාස 20ට මුදල් අච්චු ගැහුවා ට්‍රිලියන 1.3ක් කෝටි 1,30,000ක්. 2019 මුදල් අච්චු ගාලා තියෙන්නේ බිලියන 4යි. ඒ කියන්නේ කෝටි 400යි. පහුගිය මාස 20 මුදල් අච්චු ගාලා තියෙනවා කෝටි 1,30,000ක්. එයි භාණ්ඩාගාරයට ලැබෙන රුපියල් ප්‍රමාණය මදි භාණ්ඩාගාරයෙන් වියදම් කරන රුපියල් ප්‍රමාණයට. ඉතින් මොකද කරේ? සල්ලි අච්චු ගැහුවා. සල්ලි අච්චු ගහනකොට අජිත් නිවාඩ් කබ්‍රාල් කිව්වා සල්ලි අච්චු ගැහුවට උද්දමනය වැඩි වෙන්නේ නැහැ කිව්වා. සරල ආර්ථික විද්‍යාව. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙන ප්‍රමාණයට සාපේක්ෂව අපි මුදල් අච්චු ගන්නවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙන ප්‍රමාණයට වැඩියෙන් අපි මුදල් අච්චු ගන්නවා නම් ඉල්ලුම වැඩි වෙනවා, සැපයීම අඩු වෙනවා, භාණ්ඩවල මිල ඉහළ යනවා. හැබැයි කබ්‍රාල් මේකට නව න්‍යායක් කිව්වා. නූතන මූල්‍ය න්‍යාය කියලා න්‍යායක් දැම්මා. හරිද? එතකොට කබ්‍රාල්ගේ ආර්ථික විද්‍යාවට අනුව මුදල් අච්චු ගැහුවට උද්දමනය වැඩි වෙන්නේ නැහැ. උද්දමනය අච්චු ගැහුවොත් උද්දමනය වැඩි වෙනවා. ඉතින් මෙහෙම කිව්වා. කියලා විශාල මුදල්
තොග ගණන් අච්චු ගහලා දැම්මේ ඇයි? භාණ්ඩාගාරයට ලැබෙන මුදල් ප්‍රමාණය මදි. භාණ්ඩාගාරයෙන් කරන්න ඕන වියදම් ප්‍රමාණය උපයා ගන්න. එහෙනම් මොකද තියෙන්නේ? මුදල් අච්චු ගෙවු. ඒක අහඹ ප්‍රතිඵලයක්ද? අහඹ ප්‍රතිඵලයක් නෙමෙයි. 1997 දී භාණ්ඩාගාරයට ආපු ආදායම රටේ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 23%ක්. රටේ මහා නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. භාණ්ඩා සේවා වර්ධනය වෙනවා. ඒවට බදු එකතු කරනවා. ඒ බදු වරාත් අනෙකුත් ආදායම් වරාත් භාණ්ඩාගාරයට ආවා. මුළු ජාතික නිෂ්පාදනයේ 23%ක් භාණ්ඩාගාරයට ආවා. 2021 ආවේ කීයද? 2020 භාණ්ඩාගාරයට ආවේ ජාතික ආදායමෙන් 9%යි. ඒකට මොකද වෙලා තිබෙන්නේ? දීර්ඝ කාලන අපේ රටේ ආර්ථික අනුගමනය කර ප්‍රතිපත්තීන් හේතු කොටගෙන මොකද වුනේ? භාණ්ඩාගාරයේ ආදායම ක්‍රමානුකූලව කඩා වැටෙන්න පටන් ගත්තා. හරි අඩකට වඩා කඩා වැටුණා. විශේෂයෙන්ම රජයේ ආදායමෙන් 1/3කට වඩා වැඩි පංගුවක් ගෝඨාභය රාජපක්ෂලා බදු සහන දුන්නා. 2020 විශාල ධන කුවරයන්ට බදු සහන දීලා භාණ්ඩාගාරයට අහිමි වුණා බිලියන 654ක්. කෝටි 65400. 2022ත් අහිමි වුණා. භාණ්ඩාගාරයට එන්න තිබුණු ධනයත් අහිමි වුණා. නැවත මුදල් අච්චු ගහන්න සිද්ධ වුණා. ඒතර මොකද මේ මුදල් අච්චු ගහන්න මොකද වෙන්නේ? භාණ්ඩ මිල ඉහළ යන්න පටන් ගත්තා. නේද? රුපියල් 60ට තිබුණු පාන් ගෙඩිය අද රුපියල් 170යි. 380ට තිබුණු කිරි පැකට් එක ග්‍රෑම් 400 අද 1020යි. සිද්ධ වුණේ නැද්ද? මේක සිද්ධ වෙන්න පටන් ගත්තා. ඉතින් රුපියල් අච්චු ගහලා මේකට උත්තරයක් හොයන්න පටන් ගත්තා. තව අර්බුදේ වර්ධනය වෙන්න පටන් ගත්තා. හැබැයි රුපියල් වලින් කරන්න බැරි ගෙවීම් තිබෙනවා. මොනවද? අපිට පිටරටින් බහන්න ගේන්න අවශ්‍ය වෙනවා ඩොලර්. අපි ණය අරගෙන තියෙන්නේ ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්. හැබැයි අපිට බියගම ෆැක්ටරියේ ඩොලර් අච්චු ගහන්න බෑ. ඩොලර් මොකද කරන්න ඕන? ඩොලර් උපයන්න ඕන. රුපියල් අච්චු ගහනවා ඩොලර් උපයනවා. මොකද උනේ? අපිට පිටරටින් බහන්න ආනයනය කරන්න යන වියදමට ඩොලර් හොයාගන්න බැරි වුණා. අපිට ණය වාරිකේ ගෙවන්න ඩොලර් හොයාගන්න බැරි වුණා. මේකත් අහම්බයක්ද නේ? මේක අහම්බයක් නෙවෙයි. 1977 දී අපේ රටේ ආනයන අපනයන අතර පරතරය අපි පිටරට බහන්න විකුණලා ලැබුණු ඩොලර් වලින් පිටරටින් බහන්න ගෙනාවට පස්සේ මහ බැංකුවේ ඉතුරු වුණා ඩොලර් මිලියන 44ක්. ඒකෙන් අපිට තිබුණේ මොකද? ඒකට ආර්ථික විද්‍යාවේදී කියන වෙළඳ ශේෂී ආනයන අපනයන අතර පරතරය 1977 දී අපිට තිබුණේ ආනයන අපනයන අතර ධන පරතරය. අපි බහන්න විකුණලා ලැබෙන ඩොලර් වලින් බහන්න ගෙනාවට පස්සේ අපිට ඩොලර් කෝටි 4,40,000ක් ඉතුරු වුණා. හරිද? 2022 මොකද්ද වෙලා? 21 මොකද්ද වෙලා තියෙන්නේ? අපිට පිටරටින් බහන්න ආනයන කරන්න වැය වෙලා තිබෙනවා ඩොලර් බිලියන 20.6ක්. ඒ කියන්නේ ඩොලර් කෝටි 2060ක්. අපි පිටරටින් බහන්න විකුණලා ලැබිලා තිබෙන්නේ ඩොලර් කෝටි 1250යි. ඒ කියන්නේ ඩොලර් කෝටි 810ක හිගයක්. මොන සිද්ධ වෙච්චද? 1977 දී අපිට ධන වෙළඳ ශේෂය කොච්චරකද? 4 කෝටි 40 ලක්ෂක ඩොලර්. 2021 දී අපේ හිග වෙළඳ ශේෂයක් කොච්චරද? ඩොලර් කෝටි 810ක්. එහෙනම් අපි කොහොම හරි හොයන්න ඕන මොනවද? ඩොලර් කෝටි 810ක් අපි හොයන්න ඕන බහන්න ගිහින්. උපයන්න ඕන ඩොලර්. මතක තබා ගන්න. ඩොලර් උපයන්න ඕන. රුපියල් අච්චු ගහන්න පුළුවන්. ඒ ඩොලර් කෝටි 810ක් අපිට රුපියල් අච්චු ගහන්න හෙව්වා. මේ සමාන ඩොලර් කෝටි 810ක් අපි උපයන්න ඕන. ඊළඟ අපි ණය අරගෙන ණය ගොඩ ගැහුණා. ගොඩ ගැහිලා ඉවරලා අවුරුද්දකට අපිට ඩොලර් කෝටි 690ක් ඕන ණය ගෙවන්න. 810ක් ඕන බඩු ගේන්න. ඩොලර් කෝටි 690ක් ඕන ණය ගෙවන්න. එතකොට අපිට සම්පූර්ණ ඩොලර් කෝටි 1500ක් ඕන. මේක ගිය අවුරුද්ද විතර දුන්නේ නැහැ. මේක කලින් අවුරුද්ද විතර දුන්නේ නැහැ.
මේක 1980 දශකේ ඉඳන් ටික ටික එන්න පටන් ගත්තා. අපිට අතිරේක වශයෙන් ඩොලර් කෝටි 1500ක් ඕන. මොකද කරේ? අපිට ඩොලර් නැති වෙනකොට අපි මොකද කරේ? අන්න අපි ගාව තිබුණු වතු ටික විකුණලා ඉන්දියානු ටාටා සමාගමට ගත්ත ඩොලර් ටික. ඒ අවුරුද්ද දිව්වා. තව ඉතුරු ටික ණයක් ගත්තා. ඒ අවුරුද්ද දිව්වා. ඊළඟ අවුරුද්දේ ආයෙත් උපයන ඩොලර් ප්‍රමාණය මදි. අවශ්‍ය ඩොලර් ප්‍රමාණයට වඩා. මොකද කරේ? ඊට පස්සේ මොකද කරේ? සිමෙන්ති කම්මල වික්කා. කිරිපිටි කම්මල වික්කා. ඩොලර් ටිකක් හොයාගත්තා. මදි වෙන ටිකට ණයක් ගත්තා. ඒ අවුරුද්දත් දිව්වා. ඊළඟ අවුරුද්ද වෙනකොට මේක එන්න වැඩි. එන්න ඩොලර් ඕන වෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. තව ඩොලර් වැඩියෙන් ඕන වුණා. මොකද කරේ? තෙල් සංස්ථාවෙන් 3න් 1ක් IOC එකට වික්කා. විකුණලා ඩොලර් ටිකක් ගත්තා. තව ණයකුත් ගත්තා. ඒ අවුරුද්ද සේව් කරගත්තා. හරිද? ඊළඟ අවුරුද්දේ තවත් ඩොලර් ඕන වෙනවා. ඩොලර් ඕන වෙනකොට අරටත් වැඩි ඕන වෙනවා. ආයෙ මොකද කරේ? රාජ්‍යයන් අතර නෙවෙයි ජාත්‍යන්තර සොයුරි බැඳුම් කර විකුණලා ගත්තා. රටේ සොයුරිභාවය විකුණලා ණය ගත්තා. ඒව තමයි දැන් ඔය ගෙවා ගන්න බැරුවේ. 2007 ඒක පටන් ගත්තා. මොකද රාජ්‍ය අතර නෙවෙයි වෙළඳ පොළට ගිහිලා ණය ගත්තා. ඒව ඇවිල්ලා පොලි අනුපාතක 7යි 8යි. හරිද? ඉතින් ණය ගොඩ ගැහුණා. ඉතුරු ටිකට මැරයින් සර්විස් එක වික්කා. ඊළඟ මෙහෙම එනකොට මොකද උනේ? දැන් අපි ණය ගන්නවා විකුණනවා. ටික දවස පහුගිය අවුරුදු දෙකේ සිද්ධ වෙච්ච දේ මොකද්ද? අපිට ණය දෙන්නේ නැතුව ගියා. ඔන්න හිර වෙච්ච තැන. එයි ජාත්‍යන්තර රේටින් සමාගම් අපේ මූල්‍ය පද්ධතිය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ඒ තත්ත්වය වාර්තා කරන රේටින් සමාගම් කිව්වා ලංකාවට ණය දීම අවදානම්. එයි දුන්නොත් ගන්න හම්බ වෙන්නේ. මේ රේටින්ස් ගන්න අලුත් දෙයක් නෙවෙයි. දැන් අපි දන්නවා ගමේ අය ඉන්නවා. කඩේ මුදලාලටත් ණය. ලංකා බැංකුවටත් ණය. පොලි මුදලාලටත් ණය. මහජන බැංකුවටත් ණය. එතකොට මොකද වෙන්නේ? රේටින්ස් 15යි. කොහෙන්වත් දෙන්නේ නැහැ. අපිට තුනක් ඕක. චීනෙටත් ණය. බංග්ලාදේශයටත් ණය. ඉන්දියාවටත් ණය. ජාත්‍යන්තර සොයුරි බැඳුම් කර විකුණලත් ණය. ඇමරිකාවටත් ණය. කැනඩාවටත් ණය. ජර්මනියටත් ණය. එංගලන්තයටත් ණය. මොකද වුනේ? ඊට පස්සේ කිව්වා තවදුරටත් ලංකාවට ණය දෙන එක අවදානම්. නේද? ඒ නිසා අපේ අවදානම් ලැයිස්තුවේ 15ට රට වැටුණා. එතකොට වෙනදා ආණ්ඩුව ඩොලර් හිගය පියවා ගත්තේ ණයක් අරගෙන දැන් ණයක් අරගෙන ඩොලර් හිගය පියව ගන්න බැරි වුණා. එතකොට මොකද උනේ? මහ බැංකුව සතු සංචිත තිබ්බා. ඩොලර් කෝටි 700ක් තිබ්බ 2020. නේ ඩොලර් කෝටි 730ක් තිබ්බ හරිනවා. මොකද කරේ? දැන් හම්බ වෙන්නේ නෑනේ. මහ බැංකුවේ තියෙන ඩොලර් දදා ගියා. ගිහිල්ලා මොකද උනේ? දැන් මන් දක්කා දැන් රනිල් වික්‍රමසිංහ කියනවා එයා මේ අගමැතිකම ගන්නකොට භාණ්ඩාගාර මහ බැංකුවේ ඩොලර් 7ක්වත් නැලු මිලියන 5යිලු තියෙන්නේ. එයි ණය දෙන්නේ නැතකොට මහ බැංකුවේ ඩොලර් ටික විකුණ එළියට දදා ගියා. ඒතර ඒකත් හිඳුණා. ඒකත් පතුලටම හිඳුණා. ඊට පස්සේ විකුණන්න කියලා ලොකු දේවල් තියකුත් නැහැ. හම්බන්තොට වරායත් විකුණලා, දකුණු ජැටියත් විකුණලා, බටහිර ජැටියත් විකුණලා, මැරයින් සර්විස් එකත් විකුණලා, වතු ටිකත් විකුණලා, ත්‍රිකුණමලේ තෙල් ටැංකි ටිකත් විකුණලා. හරිද? ඊට පස්සේ මොනවද? මිනිරම් පතල් ටිකත් විකුණලා. ඊට පස්සේ කර්මාන්තශාලා ටිකත් විකුණලා. කොළඹ නගරේ ඉඩම් ටිකත් විකුණලා. දැන් විකුණන්න දේවල් නැහැ. දැන් මොකද උනේ? දැන් අපිට ඩොලර් ඕන බඩු ගේන්නයි ණය ගෙවන්නයි. දැන් අපිට සිද්ධ වෙච්ච දේ තමයි මොකද්ද? දැන් වෙනදා මේ හිගිය පියව ගත්තේ එක්ක ණයක් අරගෙන සහ විකුණලා දැන් ණය දෙන්නෙත් නැහැ විකුණන්නෙත් බෑ. විකුණන්නත් නැහැ. වෙච්ච දේ මොකද්ද? වෙච්ච දේ තමයි අන්න දැන් ඩොලර් නැහැ. ඒතර ගෑස් ගේන්න විදිහක් නැහැ. ගෑස් වලට යන්නේ කොච්චරද? මාසෙකට ඩොලර් ලක්ෂ 8යි. හරිද?
ලොකු ගහනක් නෙවෙයි. ඉතින් ඩොලර් ලක්ෂ 8ක් නෑ හොයාගන්න. තෙල් ගේන්න ඩොලර් නැති වෙනවා. ඊට පස්සේ ඩොලර් හිඟ වෙනවා රටේ. ඩොලර් වලට ඉල්ලුම වැඩි වෙනවා. ඩොලර් එකේ ඉල්ලුම වැඩි වෙනවා. හැබැයි ඉල්ලන තරම් බැංකුවේ ඩොලර් නැහැ. එතන මොකද වෙන්නේ? ඩොලරේ යගේ ඉහළ යනවා. ඉහළ ගියා 365ට 370ට. ඊට පස්සේ මොකද උනේ? ඉස්සර සෙමන්ටින් එකක් ගේනකොට ඩොලර් එකයි නම් ඒක රුපියල් 180යි. දැන් සෙමන්ටින් එකක් ඩොලර් එකයි. හැබැයි ඒක නිකම්ම 370යි. ඔන්න වෙච්ච දේ. තේරුණා වෙච්ච දේ. වෙනදා අපි හිතමු මම මේ උපකල්පනයක් හැටියට. වෙනදා අපි හිතමු ඩීසල් ලීටරේ ඩොලර් එකයි. එන රුපියල් 180යි. දැනුත් ඩීසල් ලීටරේ ඩොලර් එකයි නම් නිකම්ම 370යි. මොනවා වෙලාද? ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටෙන්න පටන් ගත්තා. කඩා වැටෙන්න පටන් ගත්තට පස්සේ සියලු ආනයනික භාණ්ඩවල මිල ඉහළ යන්න පටන් ගත්තා. අන්න මොකද උනේ? බඩු ගේන්න ඩොලර් නැහැ. ගෑස් පෝලිම් ඇති වුණා. බඩු ගේන්න ඩොලර් නැහැ. ඩීසල් පෝලිම් ඇති වුණා. බඩු ගේන්න ඩොලර් නැහැ. කිරිපිටි පෝලිම් ඇති වුණා. බඩු ගේන්න ඩොලර් නැහැ. තෙල් නැහැ විදුලිය හදන්න. විදුලිය කප්පාදු ඇති වුණා. බඩු ගේන්න ඩොලර් නැහැ. නේද? රටේ භාණ්ඩ ඉගයක් ඇති වුණා. ඩොලරේ යගේ ඉහළ ගියා. භාණ්ඩවල මිල ඉහළ ගියා. ඔන්න වෙච්ච දේ. ඕක තමයි මේ දිගු කාලයක් අපේ රට අනුගමනය කළද ආර්ථික ප්‍රතිපත්තිය අවසන් ප්‍රතිවිපාක. දැන් මෙන්න මේකට උත්තරයක් ඇටියට රනිල් තෝරගෙන තියෙනවා. රනිල් කියන්නේ ඒකනේ. එයා මේකට උත්තර හොයන්න ආවේ. එයාට තියෙන උත්තරේ මොකද්ද? සමහර අය හිතනවා මහින්දට ණය ගන්න බැරි වුණාට රනිල්ට ණය දෙයි. වෙන එකකට නෙමෙයි මේ ඉන්නේ. මේ අර්බුදයේ තීරුම් අරගෙන මේකට දිගු කාලන ආර්ථික සැලැස්මක් හදලා මේකෙන් ගොඩ එන්න නෙමෙයි. අපිට අර දැන් බැරි වෙච්ච කරුණු දෙකක් තියෙනවා. මොකද බැරි වුණු කරුණු දෙක? ණය දෙන්නේ විකුණන්න බෑ. එහෙනම් රනිල් මේකට විසඳුම හොයන්න මොකද්ද? රනිල් මේකට විසඳුමක් වෙන්නේ ණයක් ගන්න යට පුළුවන් කියලා හිතනවා. එහෙම මේ යාළුකම් වලට ලෝකේ රටවල් ණය දෙන්නේ නැහැ. හරිද? එහෙම ණය දෙන්නේ නැහැ. හැම රටක්ම ණය දෙන්නේ මොකටද? මම ඉන්දියාවෙන් එක වෙලාවකදී ඇහුවා දෙනවද? ඒගොල්ලෝ කිව්වේ මොකද්ද? අපි දෙන්නේ ඉන්දියානු ජනතාවගේ සල්ලි අපිට සහතිකයක් ඕන ඉන්දියානු ජනතාවට දෙන ඉන්දියානු ජනතාවගේ සල්ලි ලංකාවට ණය දුන්නාම ඒවා නැවත ලැබෙනවා කියලා සහතිකයක් ඕන. එහෙම නැතුව ණය දෙන්නේ. එහෙනම් දැන් රනිල් උත්තරය බවට පත් වෙන්නේ මොකටද? අර දැන් අපි හිර වෙච්ච දෙකක් තියෙනවා ණයක් ගන්න බෑ විකුණා ගන්න බෑ. ඔන්න ඔය ටික කරගන්න. එතකොට හරි මේ වෙලාවේදී ණයක් ගත්තා ගෑස් ටික ගෙනාවා තෙල් ටික ගෙනාවා ඩීසල් ටික ගෙනාවා හරි. මේ වෙලාවේ ටිකක් විකුණා ගත්තා ඩොලර් ටිකක් ගෙනාවා හරි. ලබන අවුරුද්ද වෙනකොට ආයෙ ණය දෙන්නේ. ඇයි මේ ණයත් ගෙවන්න එපා. එහෙනම් මේ අර්බුදේ ස්ථිරසාර ලෙස ගොඩ එනවද? ස්ථිරසාර ලෙස මේ අර්බුදේ ගොඩ යන්නේ නැහැ. මේ අර්බුදයට රනිල් වික්‍රමසිංහ උත්තරයක් වෙන්නේ රනිල් වික්‍රමසිංහ ණයක් ගනින්නත් රනිල් වික්‍රමසිංහ කිසි තෙතමනයක් නැති මිනිහෙක් ඕන දෙයක් විකුණන්න සුදුසුකම් තියෙනවා. යට වරාය විකුණනකොට යට එහෙම කම්පාවක් දැනෙන්නේ නැහැ. දැක්කද? වරාය විකුණන වෙලාවේ චීන තානාපති කාර්යාලය අර රනිල් වික්‍රමසිංහට දෙන චෙක් එක ෆොටෝ එක දැක්කද ඒ කාලේ? සාමාන්‍යයෙන් චෙක් එකක් කියන පොඩි එකක් නේ. හැබැයි ඔයගොල්ලෝ දකින්නවර ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලක්ෂයක චෙක් එකක් දෙනකොට ලොකු බෝඩ් එකක්. ඇයි ඒකට අනුග්‍රහය දක්වන අය කවුද කියලා ඒ බෝඩ් එකේ තියෙනවා. එයා තමයි මෑන් ඔෆ් ද මැච් කියලා පෙන්නනවා. එයා තමයි අර බෝඩ් එක අල්ලගෙන නේ ලක්ෂයක් කියලා. ඒක චෙක් එක නෙමෙයිනේ. චෙක් එක පොඩි. එතකොට අන්න ඒ විදිහට වර්ල්ඩ් කප් එක ගන්නකොට චෙක් එක ගත්තා වගේ තමයි රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය විකුණනකොට චෙක් එක අරගත්තු ෆොටෝ එක දැක්කද? ලොකු අර චෙක් එකක් හදලා ඒක අතට අරගෙන hina වෙලා ඉන්නවා. එයාට තෙතමනයක් නැතුව අපේ රටේ ජාතික සම්පත් විකුණන්න පුළුවන් නායකයෙක්. 2001 2003 අවුරුදු දෙකට අපේ රටේ තෙල් වෙළඳපොළෙන් 3න් එකක් IOC එකට වික්ක රනිල් වික්‍රමසිංහ. අපේ රටේ පෙට්‍රල් ෂෙඩ් වලින් 103ක් IOC එකට වික්කේ රනිල් වික්‍රමසිංහ.
නැවතෙල්ලන්සේ මැරයින් සර්විස් එක ජෝන් කීල්ස්ටයි ඉස්සෙල්ලා ජෝන් කීල්ස්ට වික්කේ රනිල් වික්‍රමසිංහ. ඊට පස්සේ ඒක නඩු තීන්දුවකින් ආපහු ආවට පස්සේ මහින්ද රාජපක්ෂ ජෝන් කීල්ස්ටයි මැක්ලරන්ස්ලටයි IOC එකටයි වික්කා. ගිය සැරේ පෙට්‍රෝලියම් ඇමතිට චන්දිම වීරක්කොඩි. ඒ චන්දිම වීරක්කොඩි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් දැම්මා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ 16ක් තෙල් සංස්ථාවට පවරගෙන ඒවා ගොඩනැගීම සඳහා සැලැස්මක් දැම්මය. ඒක කැබිනට් මණ්ඩලය අනුමත වුණා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණي නැවත ප්‍රතිසංස්කරණය කරලා ලංකාවේ තෙල් ගබඩා කරන සෙන්ටර් එකක් බවට පත් කරන්න ඕන කියන එක කැබිනට් මණ්ඩලය අනුමත වුණා. ලංකාවේ පළවෙනි වතාවට මම දැක්කපු එක තමයි ඒ අනුමැතිය ලැබපු කැබිනට් පත්‍රිකාව අනුමැතිය අහෝසි කරන්න කියලා රනිල් වික්‍රමසිංහ කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. ඔන්න මෑන්. ඒ කියන්නේ කැබිනට් එක වෙලාවක අනුමැතිය දෙනවා මේක පවරගෙන තෙල් ටැංකි ටික අපේ තෙල් සංස්ථාව සතුව ගබඩා සංකීර්ණයකට දියුණු කරන්න කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ ඊළඟ සැරේ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ගෙනවා. ඒක අහෝසි කිරීමේ පත්‍රිකාව. අන්න එහෙම මිනිහ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වික්කා. හරිද? ඒක යාන්තම් නඩු තීන්දුවකින් තමයි අපේ ආණ්ඩුවට පවරගත්තේ. එනිසා රනිල් වික්‍රමසිංහ මේ අර්බුදයට සුදුස්සා වෙන්නේ මොන මොකවත් නිසා නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මේ අර්බුදයට සුදුස්සා වෙන්නේ අපේ රටේ ජාතික සම්පත් කිසිදු තෙතමනයක් හිතක් පපුවක් නැතුව විකුණන්න පුළුවන් නිසා. මේ කුඩා ප්‍රතිසංස්කරණ වලින් කුඩා ජිල් මාට් වලින් අගමැතිකම් වෙනස් කිරීමෙන් මුදල් ඇමතිකම් වෙනස් කිරීමෙන් මේකට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. මොකද අපි හැමදාමත් කියනවා මේ රට ගොඩනගන්නේ ඉන්ද්‍රජාලිකයෙක් නෙවෙයි. මේ රටට ගොඩනගන දේශපාලන ව්‍යාපාරය ආණ්ඩු පොදු ජනය විදේශගත ශ්‍රී ලාංකිකය අපි ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩනගනවා කියලා අදිෂ්ඨානයකින් අවුරුදු 3-4ක් ගොඩනගුවොත් මේ රට හදන්න පුළුවන්. එහෙම නැතුව ජිල් මාට් වලින් රටක් හදන්න. ජිල් මාට් වලින් රටක් හදන්න පුළුවන්. රනිල් කියන්නේ ජිල් මාට් එකක්. හදන්න පුළුවන් දෙකේ රටක්. මේ මොකද්ද? බිත්තියටම හේතු කළා හිටපු රාජපක්ෂගේ ගැලවුම් කරුවා. හදන්න පුළුවන් රටක් හදන්න බෑ එහෙම. එන රට ගොඩනගන්න නම් අපිට ස්ථීරසාර ආර්ථික උපාය මාර්ගයට අපේ රට පරිවර්තනය කරන්න ඕන. ඒක වැදගත්. එහෙම නැතුව බෑ. ඒ විතරක් නෙමෙයි. අපේ රටේ මේ ආර්ථික අර්බුදයේ විශාල පංගුවක්. මේ ආර්ථික අර්බුදයේ විශාල පංගුවක් අපේ රටේ ආර්ථිකය මොකද්ද? අපේ රටේ දේශපාලකයන් ඔවුන් වටා ඉන්න කුඩා චෞර වලල්ලක් විසින් කරන මහා මංකොල්ලේ. මේක විශාල ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක්. පහුගිය කාලේ ලෝකයේ ආందోලනයට තුඩු ලෝකයේම ආందోලනයට තුඩු දුන්නු සිදුවීම් ටිකක් සිද්ධ වුණා. එකක් තමයි ප්‍රංශේ යාබස් සමාගම. ප්‍රංශ සමාගමෙන් එයාබස් මිලදී ගන්නකොට ඒ බස් ගන්න සමාගම් වලට අල්ලස් දීලා වැඩියෙන් එයාබස් විකුණලා තියෙනවා. ගුවන් යාන විකුණලා තියෙනවා. මේ පිළිබඳ පරීක්ෂණයක් ගියා එංගලන්තයේ ප්‍රංශයයි ඇමරිකාවයි එකතු වෙලා. ඒ පරීක්ෂණයෙන් පස්සේ ලන්ඩන් මහාධිකරණය නඩුවක් දැම්මා. අන්න ඒක ඓතිහාසික පරීක්ෂණයක්. ප්‍රංශය ඇමරිකාව එංගලන්තය එකතු වෙලා ගිහපු පරීක්ෂණයේදී අන්න ලං එළියට ආවා ලංකාවෙත් එයාබස් මිලදී ගන්නකොට පගා ගෙවලා කියලා. ආරණක පගාව ඩොලර් මිලියන 2ක් ගෙවලා තිබුණා කපිල චන්ද්‍රසේනට. ඒ වෙලාවේ එයා ප්‍රධාන විධායක නිලධාරී එයා ලංකාවේ. ඒ එයාබස් මිලදී ගන්න කැබිනට් එයා ලංකා අධ්‍යක්ෂ මණ්ඩලය රැස්ුනේ චමන් රාජපක්ෂගේ ගෙදර. ලංකාවේ එයා ලංකාවේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්ුණා චමල්ගේ ගෙදර. අන්න එතන වංචාවක් නැත එතන තියෙන ඩොලර්. ඒ විතරක් නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව. ඒ අස්සම් කරපු ගිවිසුම කැන්සල් කරන්න ගියා. අස්සම් කරන්න ගියපු ගිවිසුම කැන්සල් කරා 2016 දී. කැන්සල් කරන්න ගෙව්වා ඩොලර් මිලියන 116ක්. අද නම් නේද සාමාන්‍යයෙන් ගත්තොත් 95ක විතර තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? මම ඔයගොල්ලන්ගෙන් අහන්නේ. අන්න ඩොලර් වලට වෙච්ච දේ. එතකොට ගුවන් යානා මිලදී ගන්නවා කියලා පගාවක් ගැහුවා.
ඒ මිලදී ගන්න ගුවන් යාන මිලදී ගැනීමේ ගිවිසුම අහෝසි කරනවා කියලා පගාවක් ගෙවුවා. එම රට වෙලා තියෙනවා. ඒතර කිසි ගුවන් යානයක් නෙවෙයි ගුවන් යානකට පොඩි රෝදයක් ලංකාවට ආවේ නැහැ. හැබැයි ඩොලර් මිලියන 115ක වන්දියක් කිව්වා. ඉතින් ඩොලර් ඉගෙ වෙන්නේ නැද්ද? වංචාව. ඊළඟ ආందోලනයට තුඩු දුන්න පැන්ඩෝරා පේපර්ස් එළියට ආවා. ඒ පැන්ඩෝරා පේපර්ස් වලින් ආව කවුද? තිරුණාඩේශ නිරුපම රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ ඥාති දියණිය. මා පාර්ලිමේන්තුවේ පිටතත් ඕන තරම් කියලා තියෙනවා. 2015 ජනවාරි 7 වෙනිදා ගින්නිල්වලා කියන ව්‍යාපෘතියට ඩොලර් බිලියන 4.1ක් ඩොලර් සමාන රුපියල් බිලියන 4.1ක් රුපියල් කෝටි 410ක් ව්‍යාපෘතියට සල්ලි ගෙවලා තියෙනවා. ජනාධිපති ඡන්දය 8 සල්ලි ගෙවලා. පස් පිටල්ලක් කපලා නැහැ. ඒ සමාගමෙන් සල්ලි ඒ සමාගමේ account එකෙන් සල්ලි තිරුණාඩේශගේ account එකට ඇවිල්ලා තිබෙනවා. තිරුණාඩේශගේ account එකෙන් බැසිල්ගේ මිලදී ගන්න සල්ලි වියදම් කරලා තියෙනවා. එහෙනම් ඒ පැන්ඩෝරා පේපර්ස් වල තියෙන මොන සල්ලිද? අන්න ඩොලර්. වංචාව මේ අර්බුදයේ ප්‍රධාන පංගුව. ඒ වගේම පහුගියද ඇමරිකාවේදී CIA නියෝජකයෙක් අවුරුදු 12කට හිරේ දැම්මා. CIA කාරේ. ඉමාම් සුබේරු කියලා. ඉමාම් සුබේරු කියන CIA කාරය අවුරුදු 12කට දැන් හිරේ. ඇමරිකාවේ ඒ අධිකරණයේ එළියට ආවා ඉමාම් සුබේරුට අජිත් කුමාර් කබ්‍රාල් ඩොලර් මිලියන 6.5ක් ගෙවලා කියලා. මොකද ලංකාවේ ප්‍රතිරූපේ ඇමරිකාවේ නංවන්න. මහ බැංකුවට මොකද තියෙන ඒ කාර්යභාරය? ඒක පැවරෙන විදේශ කටයුතු අමාත්‍යාංශය. සහාය CIA පරීක්ෂණ දෙල්දරව් වෙනවා මේ මුදල් නිසි පරිදි යොදවලා නැහැ කියලා. ඇමරිකාවේ නඩුවෙන් එළියට එනවා මෑන් කෙනෙක්. ඊට පස්සේ පහුගියද ඇමරිකාවේ තව නඩුවක් ගියා. ඇමරිකාවේ හිටපු ලංකාවේ තානාපති ජාලි වික්‍රමසූරිය මහින්ද මහත්තයාගේ ඥාති සොයුරා. මහින්ද රාජපක්ෂ ඥාති සොයුරා. එයා ඇමරිකාවට ලංකාවේ තානාපති කාර්යාලය ඇමරිකාවේ මිලදී ගැනීමේදී ඩොලර් 3,20,000 පගාරම් කියලා. එයා ඇමරිකාවේ මහාධිකරණය පිළිගත්තා ඒක. ඇමරිකාවේ මහාධිකරණය පිළිගත්තා එයා ඒ පගාව ගත්තු බව. දැන් නඩු තීන්දුව වෙන්න ඉඩ තියෙනවා. නඩු තීන්දුව වෙන්න නියමිතව ලබන මාස. ඉතින් එහෙ නඩු අහනකොට ලංකාවේ හොරෙක් අහුවෙනවා. ඊළඟ මීට කලින් අර පැනමා පේපර්ස් ඒ වගේදිත් ලංකාවේ කට්ටියගේ නම් එළියට ආවා. ඊට පස්සේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන පිටුවක ඇමරිකන් එක්සත් ජනපදයේ නිව්යෝක් ටයිම්ස් කියන පුවත්පතේ හරිද? පිටුවක විස්තරයක් ගියා මොකටද? චීන සමාගම් මහින්ද රාජපක්ෂට ඩොලර් මිලියන 6.5ක පගා දීලා කියලා. ඒ වෙලාව මට මතකයි මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කිව්වා. එළියේද කිව්වා. ඇමරිකාවේ පත්තරයට විරුද්ධ නඩු දානවා කිව්වා. අපි අහන්න කැමති දැන් නඩුවකෝ. අන්න ඩොලර් වලට වෙච්ච දේ. ඒ විතරක් නෙවෙයි මෑතකදී ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් විශාල පරීක්ෂණයක් ගියා. ඒ පරීක්ෂණයේදී ලෙදර වුණා හම්බන්තොට වරායවි හම්බන්තොට මහා ස්පිරිතාලේ ගොඩනගනකොට පගාගත්තු බව. මොකද වෙලා තිබෙන්නේ? එහෙනම් මේ අර්බුදයේ ආර්ථික ප්‍රතිපත්තියක් වගේම අද මේ ඩොලර් හිගේ පිටිපස්සේ තිබෙන මොකද්ද? රටට හිමි වී යුතු ඩොලර් ඉතා විශාල පංගුවක් මේ පවුලත් ඒගොල්ලන්ගේ චෞර වලල්ලත් අතේ තිබෙනවා. රනිල් වික්‍රමසිංහට උත්තරයක් දෙන්න ඕන. මා මේක මාධ්‍යට වාර්තා කරන්න කියලා ඉල්ලනවා. රනිල් වික්‍රමසිංහ ඔබගේ ආණ්ඩුවේදී ඩුබායි වල පෞද්ගලික බැංකුවක ඩොලර් බිලියනයක් සංගවාගෙන තිබෙනවායි කියා ආපු තොරතුරු අනුව ඒ වෙලාවේ FCID එකේ ප්‍රධානිය රවි විද්‍යාලංකාර අල්ලාස්සෝ දූෂණ කොමිස් සභාවේ හිටපු දිල්රුක්සි ඩයස් අධ්‍යක්ෂ ජනරාල්තුමිය තව ප්‍රසිද්ධ නීතිඥ මහත්තයෙකුත් ඩුබායි වලට ගියා ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න. ඩුබායි සාමාන්‍යයෙන් ගත්තොත් ඇමරිකන් එක්සත් ජනපදයට එකක් ප්‍රෝ ඇමරිකන් ඇමරිකාවට සපෝට් රටක්. ඒවා පරීක්ෂා කිරීම සඳහා මංගල සමරවීර ඇමරිකන් එක්සත් ජනපදයේ සහායත් ලබා ගත්තා. හැබැයි අතරමැදි නතර වුණා. මම දැන් අහන්න කැමති රනිල් වික්‍රමසිංහගෙන් මේ චීනයේ වටේ ජපානයේ වටේ ඉන්දියාවේ වටේ යන්න ඕනේ. එදා ඔබගේ ආණ්ඩුවම
ඩුබායි වල ඩොලර් බිලියනයක් හංගලා තිබෙන බව ජනාධිපතිවරගේ පුතෙක් කෙනෙක් ගිරුමට තිබෙන බව ඔබම පරීක්ෂා කරන්න ඇරියා. දැන් මොකද ඒකට කරන්නේ? දැන් ඩුබායි දැන් චීනෙන් ණය ඉල්ලන්න නෙවෙයි ඉන්දියාවෙන් ණය ඉල්ලන්න නෙවෙයි. ඒ පරීක්ෂණ ඉස්සරහට එනවද කියලා අපි රනිල් වික්‍රමසිංහෙන් දැනගන්න කැමතියි. ඒ නිසා මොකද්ද මේ වෙලා තිබෙන්නේ? අපේ රටේ මේ දුප්පත් භාවයට අපේ රට මේ අසිරතාවයට පත් කිරීම ආර්ථික ප්‍රතිපත්තිය වගේම මේ වංචා දූෂණ විශාල පංගුවක් ඉටු කර තිබෙනවා. ඒ නිසා රටක් හදනවා නම් කොතනද යන්න ඕන? මේකට ස්ථිරසාර විසඳුම හොයාගත හැකි වන්නේ අපේ රටේ වංචාවෙන් දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් අවශ්‍යයි. ඕනේ නැද්ද? මම ඔබට මේ ටිකක් කිව්වා. හරිද? අපි ෆයිල් තොග ගණන් දාලා තියෙන ඉල්ල. මා ගාව තියෙනවා තවත් ළඟදිත් ආවා. ගෙවල් විකුණපුවා, ගෙවල් ගත්තුවා ඔක්කොම තියෙන විස්තර. මම ඒ වේදිකාවේ එක කතා කර ඉන්නකොට මට මික්පහාරක ගනුදෙනුව පිළිබඳව සමහර විස්තර වගේක් ඒ වෙලාවේ WhatsApp එකට ආවා. ඒකට සම්බන්ධ කෙනෙක් මම යුවේ. ඒ වෙලාවක පුළුවන් නම් මේ ડોකියුමන්ට් එක දාන්න ජනාධිපතිතුමා යහුවෙන්න කිව්වා. එහෙම මේ වෙලාව තියෙනවා. ඒක මා ගාව දැනුත් තියෙනවා ෆෝන් එකේ. ඒකද මොකක්ද එහෙනම්? මේ වංචා දූෂණ අපේ රටේ මේ ආර්ථික ප්‍රපාතයට ගෙන යාම සඳහා ප්‍රබල හේතුවක් වී තිබෙනවා. මම දැනගන්න කැමතියි ඒකට උත්තරයක්ද රනිල්? ඒකට උත්තරයක්ද රනිල්? ඒකට උත්තරයක් නෙමෙයි. දැනුත් මේ මන්ත්‍රීවරු එහෙට මෙහෙට පණින එක සුපුරුදු පරිදි විවිධ චෞර ව්‍යාපාරකයන් උපයාගත්තු ධනය එහෙට මෙහෙට විසිකරන බවට වාර්තා ලැබෙමින් තිබෙනවා. ඕකට පුළුවන්ද මේක? එනිසා මේ රට ගොඩනගනවා නම් වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් අවශ්‍යයි. වංචා දූෂණය කරන ලද දේපල පවර ගන්න පාලනයක් අවශ්‍යයි. අන්න ඒක කරන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විතරයි අපි ඔබට සාතික කරන්නේ. අපි හදන්න ඕන ඒගොල්ලන්ට හොඳ සමාජ ජීවිතයක්. ආර්ථික ජීවිතයක් විතරක් නෙවෙයි සමාජ ජීවිතයක් හදන්න ඕන. ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න ඕන. විශාල ලෙස බීමත් භාවයට ඇබ්බැහි වී තිබෙනවා. ගොඩාක් මන්ත්‍රීවරු ඇමතිවරුන්ට මේ පළාතේ බාර තිබෙනවා. ලංකාවේ වැඩිම ප්‍රතිශතාත්මක මත්පැන් පෑන තියෙන නූරෙලි දිස්ත්‍රික්කේ. නේද? නේද? කෙසඟ වෙච්ච සිරුරු රොටියයි ලුණු මිරිසුයි කාලා ගැස්ට්‍රයිටිස් සදාගත ජීවිත. කෙසඟ වුණු ජීවිත. ගැබිණි අම්මා ඉන්නවා ලේහිකකමින්. දරුවා ඉන්නවා මන්ද පෝෂණයේ. තරුණයා ඉන්නවා නූගත් භාවයේ. තරුණී ඉන්නවා විරේකියාවෙන්. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? වෙනස් කරන්න ඕනේ. නිසා අපි ඉස්සරහ මේ ඛේද වාචක අපි දකිමින් තිබෙනවනේ. ඔබ වත්තකට ගියොත් ඒ ඛේද වාචකේ දකින්නේ නැද්ද? වත්තකට ගිහපුවම කුඩා ළමයි විශාල ප්‍රමාණයක් රැස් වෙනවා. රැස්වීම දිහා බලන්න. හිසකෙස් පැලිලා. හැම පැලිලා. මූණ වියලි. සිනාපොදක් නැති වියලුණු ළමා ලපටින් අපි වත්තේ දකිනවා. අපේම දරුවන් නෙමෙයි. ඔබ ගිහිල්ලා බලන්න. ඇඟට හරියමං වස්ත්‍රයක් නැති. කකුලට සෙරෙප්පු දෙකක් නැති. නාවර පෙරාගත්තු දරුවෝ දකිනවා. මට මතකයි එක සැරයක් මම මේ නුවරඑළිය ඉඳන් යනකොට නුවරඑළිය මේ අර අපි මෙහෙම වන්දුක් බහිනකොට නේද? මෙතනින් ගොටුකොළ ඔය ඇලක තියෙන ගොටුකොළ කඩාගෙන ඇවිල්ලා විකුණනවා. අපි ඒක ගන්නෙ නැත්තම් ඊළඟ වාහනේ මෙහෙම රවුමකට නේ දරුවා පල්ලෙමින් බැලලා ආයෙ කොටුකොළ මිටි අල්ලන් ඉන්නවා. පාසල් වයසේ දරුවෝ ඔබට හම්බෙලා නැද්ද? මොකද? ඇලකින් දොලකින් කොටුකොළ මිටි කඩාගෙන ඇවිල්ලා නේද? අර වංගුවේ උඩ ඉන්නවා. එතනින් ජීප් එකට නේද? වාහනෙට මේ කොටුකොළ මිටි අල්ලනවා. එතනින් ගත්තේ නැත්නම් ආයෙ දුවගෙන යනවා පහලට. ආයෙ අල්ලනවා. මොකද වෙලා තියෙන්නේ? අපේ රටේ දරුවෝනේ. මෙහෙම ජීවිතයක් අපේ රට එක දරුවෙක් හරි ගත කරන්න ඕනද? එහෙම ගත කරන්න ඕන රටක් නෙවෙයි මේක. ඒ නිසා විශේෂයෙන්ම අපේ වතුකරේ ජීවත් වෙන ජනතාවගේ ඒ දරුවන්ගේ අධ්‍යාපනයේ සෞඛ්‍ය අනාගතය පිළිබඳ මුළු විශ්වාසයෙන් කඩාවැටුණු රටක් අපි ඉස්සරහ තිබෙනවා. ඒ නිසා අපි හිතනවා අපි කාටවත් අත්හරින්න බැරි සමාජ වගකීමක් තිබෙනවා. අපි කාටවත් අත්හරින්න බැරි යුතුයකමක් තිබෙනවා. ඒ මොකද්ද? මේ දීර්ඝ කාලයක් මේ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය
දීර්ඝ කාලයක් අනුගමනය කරලාද මේ දේශපාලන ප්‍රතිපත්තිය විසින් අපේ රටේ පුරවැසියන්ට ජීවිත අහිමි කරලා තිබෙනවා. මිනිස්සු හප බවට පත් කරලා තිබෙනවා. තෙතමනයක් නැති, හිනාවක් නැති, නේද? රසවින්දනයක් නැති කේදෑරි මිනිස්සු, ලේ හිදුණු මිනිස්සු, ඇස් යට ගිහපු මිනිස්සු, හිස කෙස් පැලුණු මිනිස්සු, නාවර පෙරුණු මිනිස්සු, හම පැලුණු මිනිස්සු, නේද? දරකෝටු වගේ වියලි කකුල් තියෙන මිනිස්සු අපි ඉස්සරහට ඉන්නවා. මෙහෙම රටක් අපිට ඕන. නම් මේක වෙනස් කරන්න ඕන. මෙසේ ඉතා කුඩා නේද? මෙසේ පොදු ජනතාව මෙසේ දුක්ඛ පීඩාවට පත් වෙලා තිබියදී ඉතා අතොලස්සක ප්‍රමාණයක් මේ රටේ මහා ජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරමින් සුඛ විහරණ සහිත ජීවිත ගත කරනවා. ඒ පාලක පන්තිය වටා ඉන්න කුඩා වලල්ලකු, චෞර වලල්ලකු, අපේ මේ මාතෘභූමියත් අපි සියලු දෙනා මේ චෞර වලල්ලේ ගොදුරු බවට පත් වෙලා තිබෙන්නේ. මේ චෞර වලල්ලේ ගහණයට අපි අත්පත් වෙලා තිබෙන්නේ. එනිසා මේ චෞර වලල්ලෙන් අපි නිදහස් වෙන්න ඕන. ඒ සඳහා සටනක් තිබෙනවා, අරගලයක් තිබෙනවා. ඒක කරන්න පුළුවන් ද රනිල්ට? නෑ. සමහර අය කියන මේ රනිල් එක්ක එකතු වෙලා මොනව කරන්නද? ඒකල පළවහැරිය යුතු කණ්ඩායම්. මේ රටේ ආර්ථිකයට, මේ රටේ සමාජවලට අපරාධ හදපු කණ්ඩායම්. ඔය ආර්ථික අපරාධකාරයෝ. නීතියක් විනයක් නැති රටක් හදපු මිනිස්සු. අධිකරණ පද්ධතියක් කරේ ඉතින් විශ්වාස බිඳවට්ටපු මිනිස්සු. තමන්ගේ රැකවරණ නීති හදාගත්ත මිනිස්සු. මෙමනේ පරිසර පද්ධතිය විනාශ කරපු මිනිස්සු. මහා කැලෑවල කපන්නේ කවුද? ගංගාවල නේද ඉවුරු හේදෙනකම් වැලිකොට දාන්නේ කවුද? නායයන්ට තරමටම වනලැබ විනාශ කරේ කවුද? ඉඩෝරයක් වෙන තරමටම වියලි කලාපේ කැලෑ විනාශ කරේ කවුද? විනාශයක් සිදු වෙන තරමටම රටේ පස් කැපුවේ කවුද? මේ මිනිස්සු, මේ පාලකයෝ. ඉතින් රටකටත් ජනතාවටත් කළ හැකි සියලුම පන්නේ විනාශ කර පාලක කණ්ඩායමක් අපි ඉස්සරහ තිබෙනවා. ඒ නිසා අපිට තිබෙන අභියෝගය තමයි ඒ පාලක කණ්ඩායම ධනවත්, ඒ පාලක කණ්ඩායම බලවත්, ඒ පාලක කණ්ඩායමට මාධ්‍ය බලය තිබෙනවා, ධන බලය තිබෙනවා, සමාජ බලය තිබෙනවා. හැබැයි ඒ කොට වඩා ප්‍රබලයි ඔබ සතු තිබෙන බලය. ඒ නිසා අපි හොඳටම සතුරා අව탁සීරු කරන්නත් එපා. සතුරා පිළිබඳ අපිට හොඳ මැනීමක් තිබෙනවා. ඌට ධනය තිබෙනවා, ඌට මාධ්‍ය තිබෙනවා, ඌට බලය තිබෙනවා. නේද? ඌට හිතප්පපුවක් නේ. ඕනෑම වර්ගේ විනාශ කරන්න පුළුවන්. ඕනෑම වර්ගේ හොඳක්, ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍ය මිනිහෙකුට තිබෙනවත් ලැජ්ජාවක්, බයක් කියන එකක් නේ. එහෙට පනින්න පුළුවන්, මෙහෙට පනින්න පුළුවන්. එයා බදා ගන්න පුළුවන්, මෙහෙ බදා ගන්න පුළුවන්. ඕනෑම වර්ගයේ විනාශ කරන්න පුළුවන් තරමේ විකෘති මනසක් තියෙනවා. ඒ පැත්තෙන් වුන් බලවත්. ඒ නිසා අපි ඉස්සරහා ඉන්න සතුරා දුබල සතුරෙක් නෙවෙයි. නිසා අපිට තිබෙන්නේ මොකද්ද? අපි සතුව තිබෙන ජන බලය. ඒක අද පෙන්눔 කරමින් තිබෙනවා. නේද? මැද බුලනේ වලව්ව ගාවින් යනකොට හයියෙන් කිඹුමක්වත් යන්නේ නැති මිනිස්සු මැද බුලන වලව්ව කොටු කරනවා. කාල්ටන් ගෙදර ගාවින් යනකොට ඔළුව උස්සන්නේ නැතු හිටපු මිනිස්සු කාල්ටන් ගෙදර වට කරලා ගෙදර ඵලයන් කියලා කෑ ගහනවා. එවැනි බලවත් මිනිස්සු බංකර් රස්සේ හැංගෙනවා. අද අපි ඇස් ඉදිරි පිට ඉතාමත් නේද අපි හැම කෙනාගේම ඇස් ඇහැරවන දර්ශනයක් එලි දක්වමින් තිබෙනවා. ඒ මොකද්ද? ජනතාවගේ සාමූහිකත්වයේ තිබෙන බලය. අපි වඩාත් වැඩි විශ්වාස කරන බලය. එනිසා මේ සතුරාට එරෙහිව අපි අරගල ඉස්සරහට ගෙනියන්න නම් සතුරාට එරෙහිව අපි ශක්තිමත් වෙන්න නම් අපි විශේෂයෙන්ම ජනතාව සංවිධානය කරන්න ඕන. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.